නාම රූප පරිච්ඡේද ඥානෙ පච්චේ පරිග්ගා ඥානෙ රූපේ පරජානාති ඉති රූපං සමුදය ඉති රූපං අත්තගම රූපේ හට ගැනීම රූපේ නැතිවීම රූපේ අවබෝධ කිරීම මෙතනදී දීර්ඝව ඔබ දැන් අසාගෙන ආවා. ඔබ දීර්ඝව ඔබට පැහැදිලි කරා පුංචිම තැනේ ඉඳලා යෝගාවචරයේක් සති නිමිත්තෙන් ආරම්භ කළා සමතයානික යෝගාවචරයේක් ඒ භාවනාවට යොමු වෙලා සමාධිමත් සිත හදාගෙන විතක්ක ਵਿਚාර සංසිඳවලා ඒ චිත්ත ඒකාග්‍රතාවයට ඇති වෙන තැන නැත්තම් සති නිමිත්තම සමාධියක් කරලා ඒකාග්‍රතාවයට එනකම් විතක්ක ਵਿਚාර සංසිඳලා ප්‍රීතිසුඛ ඒකාග්‍රතාව කියන ඒ ධ්‍යාන මට්ටමට ඒ උපචාර සමාධියට අර්පණා සමාධිය උපචාර සමාධියට මෙන්න මේ සමාධිමත් සිත සතරවන ධ්‍යාන මට්ටමේ සිත විසිරෙන්නේ නැතුව ගැඹුරින් ගැඹුරට යන මහා ඥාන අවදි වෙන ඒ ස්වභාවයට මේ සත්‍ය දකින්න හැකියාව තියෙනවා. සියල්ලම සෑම අරමුණකම සත්‍ය දැකීමේ හැකියාව. යථාභූත ඥානෙ අවදි වෙනවා. මේ ඥාන කියන්නේ සිතුවිලි නෙමෙයි. සිතුවිලි කියන්නේ ඔබ දන්නවා දැන් පැහැදිලි කරපු ආකාරයට මේ දේශනා මාලාව තුළ ඔබට අසන්න ලැබුණා නාමයත් රූපයත් එකතු වීමමයි සිතුවිල්ලක් කියන්නේ. අපි මේ කතා කරන හැම වචනයක්ම අන්තයක් තියෙනවා. මේ භාෂාව හැදිලා තියෙනවා කියන පදනම් මතයි. ඇත්ත නැත කියන අන්ත දෙකේම ගැබ් වෙලා තියෙනවා. ඒ තියෙනවා කියන ඒ ඇත්ත නැත කියන කම තුල ඇත කිව්වොත් නෑ නැත කිව්වොත් තියෙනවා. මේ සත්‍ය බාහිර සත්‍යයක් වෙලා සිතත් සත්‍යයක් වෙලා තියෙනවා කියන අදහස මේ භාෂාවේ තියෙනවා. ගැබ් වෙලා තියෙනවා අන්ත දෙක. ඒ ඇත නැත කියන අන්ත දෙක නිසයි භාෂාවක් හැදිලා තියෙන්නේ. ඒකයි ප්‍රථම පුරුෂ මධ්‍යම පුරුෂ උත්තම පුරුෂ කියලා මෙහෙම කතා කරන්නේ. මේ භාෂාව අසරණයි මේ සත්‍ය දකින්න තැනේදී. මොකද භාෂාවම මායාවක්. කියන හැම වචනයක්ම සත්‍යයක් වෙන්නේ නැහැ. ඒකෙන් සත්‍ය දකින්න හැකියාවක් නැහැ. නමුත් ඒ භාෂාව තමයි මෙතනදී භාවිතා කරන්න අපිට සිද්ධ වෙන්නේ. අපි අසරණයි ඇත්තටම. මොකද අපිට වෙන විකල්පයක් නැහැ. මේ මානසිකාරය අවබෝධ කිරීමක් තමයි මානසිකාරය තුලින්ම මානසිකාරය අවබෝධ කිරීමක් සිද්ධ වෙනවා. මේ සිතක් නැති බව අවබෝධ කරනවා. ඒක අතිශයින් ගැඹුරයි. ගැඹුරුයි. නමුත් ඒක අපි අපේ මේ ඔබ දැන් දන්නවා කියන මෙන්න මේ ඔබට තියෙන සාමාන්‍ය දැනුමක්. ඉරක් තියෙනවා, ඔබට ඉරක් තියෙනවා. ඔබට හඳක් තියෙනවා. ඔබට ලෝකයක් තියෙනවා. ඔබට පෘථුවියක් තියෙනවා. ඔබට මේ කාලයක් තියෙනවා. ඔබට උපතක් තියෙනවා. ඔබට මරණයක් තියෙනවා. මේ තියෙනවා කියන හැම තැනම ඒ ඔබ හදාගත්ත දෙයක් තියෙන්නේ. ඇත්තම කතාව එතනමයි මායාව. ඒකමයි බොරුව. ඒක අවබෝධ කරන්නේ කොහොමද? ඔබ
මේ කියන හැම වචනයක්ම තියෙනවා කියන එකයි කියන්නේ. මේ කියන හැම භාෂාවෙම තියෙන එක මානසිකාරයම තියෙන එක. ඒකයි නාම රූප පත්‍ය විඥාන කියන්නේ. ඒක තමයි මහා නිධානය. මේ සිත හැදෙන කතාවේ මහා නිධානේ මහා නිධාන සූත්‍රයේ තියෙන නාම රූප පත්‍ය විඥානන් තමයි මහා නිධානය. ඔතනින් තමයි සිත හැදෙන්නේ. හැබැයි මේ කතාවට හේතු වෙලා තියෙන්නේ අවිද්‍යාව. මේක තමයි අවිද්‍යාව. ඒ කියන්නේ මේක නොදන්නකම. ඔබ මේක දැනගත්තොත් ඔබ මේක සකස් වෙන්නේ නැහැ. ගැට ගැහෙන්නේ නැහැ නාමය රූපයයි. එහෙම වුණොත් සිත හැදෙන්නේ නැහැ. අවිද්‍යාව කියන්නේ අවිද්‍යාව මේ ඔක්කොම ඇවිල්ලා මානසිකාර. මේ සේරම ඇවිල්ලා සංකාර. සංකාර කියන්නේ කොහෙවත් තියෙන ඒවා නෙමෙයි. අපි සකස් කරගත්ත මානසිකාර තමයි සංකාර. සංකාර කොහෙවත් තියෙන ඒවා නෙමෙයි. සංකාර සකස් කරගත්ත ඒවා. සංකාරං සංකාරත්තාය සංකතං කියන්නේ මේ සංකාර සකස් වෙනවා. මේ විපරිණාම වෙනවා. අபிසංකරණය වෙනවා. ඔබ කතා කරනවානේ වචී සංකාර, කාය සංකාර, මනෝ සංකාර කියලා පරයය තුළ ඒ හැම එකකින්ම පෙන්නන්නේ එකම දේ. ඔබ මේවට හිර වෙන්න එපා. වචී සංකාර කියන්නේ මේක, මනෝ සංකාර කියන්නේ මේක, කාය සංකාර කියන්නේ මේක කියලා ඕවට මේ අන්තෙට යන්න එපා, හිර වෙන්න එපා. ඕවත් සංකාර. මේක අවබෝධ කරගන්න ලියපු පරයය. පරයයට කොටු වෙන්න එපා. පරයය භාවිතා කරනව පමණයි. පරයය නෙමේ පරම සත්‍ය කියන්නේ. පරයය මේ ඔබ පොතක දකින ඒක මේ ඔබ යමක් සමීකරණයක් ගණන් හදන හැටි ඉගෙන ගන්නවා. ඒ ඉගෙන ගන්න උනාට ගාන හදනකොට ගානේ උත්තරේ වෙනයි. ඒ සිස්ටම් එක ඉගෙන ගන්න එක වෙනයි. සෝචී සංකාර, කාය සංකාර, මනෝ සංකාර, සියලුම සංකාර. චේතනාහම් භික්ඛවේ කම්මම් වදම්. චේතන සිතුවිලි සංකාර. සියල්ල සංකාර. මේක තවත් හොඳට ලියන්න ඕනි. ඒකට ඔබටම වැටහෙනවා මේ සේරම සංකාර කියලා. දැන් ධම්මදින්න විසාකට දෙන ඒ චුල්ල වේදාල සූත්‍රයේ ඔබට දකින්න ලැබෙනවා මේ සංකාර ගැන ගොඩක් පැහැදිලි කිරීම. එතනදී ওই වචී සංකාර වලට අතින් තියෙන විතක්ක විචාර, එතකොට කාය සංකාරයට යටින් තියෙන ආස්වාස ප්‍රස්වාස, මනෝ සංකාරයට යටින් තියෙන වේදනා සංඥා කියලා ඔබ පරයය තුල හම්බ වෙනවා සූත්‍රවල. චුල්ල වේදාල සූත්‍රය දැක්කම ඔබට පේනවා. ඒ කතාව තාම ගැඹුරු කතාවක් එතන තියෙන්නේ. විතක්ක විධාර කියන්නේ ඔබ සද්දයක් පිට කරන්නේ භාෂාව කියන්නේ. ශබ්දෙට යටින් තියෙන විතක්කයක්, විචාරයක්. ඒ විතක්ක ਵਿਚාරයම තමයි ඔබ සතිය වඩනකොටත් තියෙන්නේ. සතිය වඩනකොටත් තියෙන විතක්ක ਵਿਚාරමයි. ඒ විස්තර ඒ යටින් එන්නේ කුමක්ද කියන එක එතකොට. කුමක්ද එතකොට මේ වචනයක් පිට කරන්න කලින් තියෙන චිත්තයක්. චිත්තයක් තමයි එතකොට මෙතන තියෙන වචනේම. ඒතර වචනය යටින් තියෙන්නේ විතක්ක ਵਿਚාරයක්. කියන්නේ විතක්කයක් ਵਿਚාරයක් තියෙන්නේ ඒක මනෝමයයි. මනෝවිඤ්ඤාණයෙන් එන්නේ මනෝපුබ්බංගමයි එන්නේ. එන්නේ එතනින් එන්නේ. ඒතර විතක්කයක් ਵਿਚාරයක් නැතුව මේ මනස මූලික කරගත්ත නැතුව වචනයක් පිට වෙන්නේ නැහැ. ඒකෙන් තේරෙනවා මේ විතක්ක ਵਿਚාර මූලයට යනවා කියනකොට තේරෙනවා ලොකු කතාවක්. ඒ වගේම කාය සංකාර. කාය සංකාරයකට කියන්නේ ආස්වාස ප්‍රස්වාස මූලිකයි කියලානේ. ඒත් ආස්වාස ප්‍රස්වාස මූලිකයි කියන්නේ මෙතන මේ හැම දැන් ඔබ කෙනෙකුට ගහන්න ගියත් අතක් උස්සන්න ගියත් ඒකට හොඳ හුස්මක් අරගෙන නෙමෙයිද කියලා බලන්න අත උස්සන්නේ. ඒතකොට මේක පුජ්‍යලයක් කරන එකක් නෙමෙයි. මේක මේ හොඳ හුස්මක් ගන්න එක හිතලා කරන්නේ ඒ හුස්ම ගත්තේ නැත්නම් අර වේගෙන් අත යන්නේ නැහැ. ඒතකොට මේක කාය සංඛාරා කියන්නේ ඒකයි. කාය සංඛාරයක් එක. ඒ කියන්නේ ඒක මේ සිස්ටම් එකක් මේ ස්වභාවික සංසිද්ධියක්. මේ වචනේ ශබ්ද එළියට එන එක ස්වභාවික සංසිද්ධියක්. ඒක සංඛාරයක්. ඒක මේ ආත්මීය දෘෂ්ටියකින් ගන්න බෑ. අනාත්මයි. ආත්ම නැහැ. මේ විතක්කයක් කියන එක එන්නේ කොහෙන්ද? එන්නේ මූලයක් එක්ක. ඒ මූලේ එන මූලය බැලුවම තමයි තේරෙන්නේ. එතකොට මේ භාෂාවක් එන්නේ දැන් ඔබ පුංචි දරුවා ප්‍රභාස්වර සිත. එතකොට
පළවෙනියට එන වචනේ කියනකොට බාහිරින් එන ශබ්දේ අපි කිව්වා අහසේ විදුලි කරනකොට මේ ජනෙල් හෙල්ලෙන්නේ. එතකොට ප්‍රතිකම්පනයක් වෙන්නේ ඒ සද්දේ මේ සද්දේ සම්බන්ධයක් නැහැනේ. ඒ ශබ්ද වෙනයි මේ ශබ්ද වෙනයි. ඒක විදුලි කොටන ශබ්ද මේක ජනෙල් හෙල්ලෙන ශබ්ද. නමුත් මේ ශබ්ද දෙකක් වගේ නෙමෙයිනේ. මේ කතාව එකම ශක්ති ස්වභාවයක අපි දකින අපිට පේන්නේ ශක්ති ස්වභාවය නෙමෙයි. අපිට පේන්නේ මේ මෙන්න මේ බාහිර හැඩතලේ. හැඩතලේ තමයි මේ ශබ්දේ. ශබ්දේ වෙන්න පුළුවන්, ඒක වර්ණේ වෙන්න පුළුවන්, ඒක ගන්ධේ වෙන්න. මේක අපේ තියෙන ප්‍රසාදයට තමයි මේක අපිට දර්ශක කරන්නේ. මේක දර්ශකයක් පමණයි. ශබ්දේ දර්ශකයක් පමණයි. වර්ණේ දර්ශකයක් පමණයි. ගන්ධේ දර්ශකයක් පමණයි. රස දර්ශකයක් පමණයි. නමුත් මෙතන ඔක්කොම එකම සත්ස්වභාවයක් තියෙන්නේ. එහෙම ගන්ධ වර්ණ මේවා කිව්වා අපි වෙන් කරන්නේ අපි. එහෙම ඒක අපි ඒ දර්ශක හදාගන්නේ අපිට ඇස් දෙකක් නැත්තම් වර්ණ දර්ශකේ එන්නේ නැහැ. අපිට කන් දෙකක් නැත්තම් අපිට ඒ දර්ශකේ එන්නේ නැහැ. අපි සාමුතිය තුල කතා කරමු. එතකොට මේ හැම එකක්ම එතකොට මේක හැදෙන එකක්. මේක අපි මේ අන්තයකට යන්න බෑ අතන තියනවා කියලා. බාහිර කිව්වත් වැරදි මෙහි කිව්වත් වැරදි. මේක හේතුම් පටිච්ච සම්භූතා හේතු නිරුද්ධා නිරුද්ධති. මේක සකස් වෙනවා. මේ ඇතිකල්ලි මේ වේ මේ නැතිකල්ලි මේ දේ දුන්නක් තියෙන්නේ ආලෝකයක් නැතුව දේ දුන්නක් පායන්නේ නැහනේ. දේ දුන්නක් තියෙන්නේ ඉරේලිය තියෙන්න ඕනි ජල වාෂ්ප තියෙන්න ඕනි. ඒතකොට ඉරේලියක් තියෙනවා නම් වෙයිබර කාලගුණයක් එහෙම නැත්නම් ජල වාෂ්ප සහිත වාතයක් තියෙනවා නම් එතනට මේ හිරු එළියේ රස්නිය වැදිලා අර ජලාංශු වල ප්‍රතිබිම්බයක්නේ අපි දකින්නේ පරාවර්තනයන්. ඒක අපි කියන දේ දුන්නක් කියලා. නමුත් අපිට පේන වර්ණ හතක්. මේ මොකද්ද මේ වෙලා තියෙන්නේ? එහෙම දේ දුන්නක් කොහෙවත් තියනවද? අපිට අල්ලන්න පුළුවන්ද? මායාවක් නෙමේද? මේක මැජික් එකක් නෙමේද? මේක මැජික් එකක්. මෙන්න මේ වගේ සිත මැජික් එකක්. ඒක මායාවක්. ඒක ලොකු මායාවක්. ඒක අපිට අද මායාවට බැහැලා මායාව අපි ඇත්ත කරගෙන ඉන්නේ. අපිට අද මායාව පුදුම විදිහට ඇත්ත වෙලා තියෙනවා. ඒ මායාවෙන් අපිට ගැලවෙන්න බැරි වෙලා තියෙනවා. අපි සිත කියන හැමදේම අපි වහලෙක් වගේ අපේ සිතේම වහලෙක් වෙලා. හිතන දේ හරි කියලා අපිම මේක ලොකු කතාවක් නේද? ලොකු ගැඹුරු කතාවක් නේද මේක? ඇත්ත. ලියන්න පුළුවන්. සරලවත් ලියන්න පුළුවන්. අර අපේ තියෙන දැනුම තමයි අපි මේක ගැඹුරු කරලා තියෙන්නේ. දැන් පුංචි දරුවට දැනුම නැහැ. අවුරුදු 7 දරුවට දැනුම නැහැ. ඒ දරුවට හරි සරලව ලෝකේ බොරුවක් කියන එක තේරුම් ගන්න පුළුවන්. දැනුම නැහැ. නමුත් දැනුම කියන්නේ ඔබ දැනුමෙන් දැන් ගලවන්න ඕනේ. ඔබ එකතු කරගත්ත මහා ඥාන ඔබ එකතු කරගත්ත මේ මහා දැනුම ඥාන කියන බෑනේ. මහා දැනුම. ඒ දැනුම තමයි ඔබව හදලා තියෙන්නේ. ඇත්තටම කිව්වොත් සේරම ඔබ එකතු කරගත්ත දෙයක්. ඒ කියන්නේ මේ සිස්ටම් එකක් තියෙනවා. මේ සිස්ටම් එක හොඳට අවබෝධ වෙන්න ඕනි. මේක ඇත්ත දකින්න ඕනි. ඇත්ත දැක්කොත් ඔය මායාව ගැලවිලා යනවා. අවිද්‍යාවට ඉඩ නැති වෙනවා. අවිද්‍යාවට ඉඩ නැති වෙනවා මේ අවිද්‍යාවම තමයි මේ අවිද්‍යාව රැවටෙන මේ රැවටීමනේ මායාව කියන්නේ. දැන් අපි පුංචි අපි මේ ගත්තොත් පොඩි දරුවා බාහිර හැඩතලේ එනකොට ශබ්දෙ මෙහෙන් එනකොට අම්මගේ හැඩතලේ එනකොට අම්මා කියනකොට මේ මාමා කියලා සොරාලෙන් එන්නේ ප්‍රතිකම්පනයක් කියලා කවුද දකින්නේ? මේක ප්‍රතිකම්පනයක් කියලා කාටද දකින්න පුළුවන්. මේක දකින්න එක ලේසි නෑ. මෙතන එන්නේ මේ සොරාලෙන් එන්නේ ප්‍රතිකම්පනේ. ඒ සොරාලෙන් එන්නේ ඒ ප්‍රතිකම්පනේ මේ ප්‍රතිකම්පනය එන හැටි. එතනින් එන ශබ්දෙට මෙතනින් එන ප්‍රතිකම්පනේ නැහැටි. ඒ හැඩතලයට ඊට පස්සේ මේක තවත් සිද්ධියක්. ඒක එක සිද්ධියක්. ඒක ඔක්කොම එකට සම්බුත වෙනවා. තවත් පැත්තකින් බැලුවාම මේ හැඩතලයත් එක්කම මේ ශබ්දෙත් එනවා. එතකොට මේවත් එකතු වෙනවා. එතකොට මේක අபிසංකරණයක්. මේක විශාල පටිච්ච සමුප්පාදයක් තමයි. මේක විශාල පටිච්ච සම්පන්නයක් ඇතුලේ තියෙන්නේ. මේක ඇත්තටම අන්තෝ ජටා බහි ජටා තමයි. මේක ඇත්තටම මේක සංකාරයක් තමයි. සංකාරය කියන්නේ මේව එකතු වෙන එකම තමයි. සංකාරය කියන්නේ සංකාරයේ හැම විදිහෙම මේ කතාව ඔක්කොම සංකාර තමයි. මේ හැම දෙයක්ම ඔබ තේරුම් ගන්නකොට ඔබට තේරෙයි සියල්ලම සංකාර තමයි. වචී සංකාර, කාය සංකාර, මනෝ සංකාර කියලා මේකේ තව දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔක්කොම සංකාර කියන එකම තමයි. ඔබට සිත, කය, වචනය ඇර වෙන මොනක් තියනවද?
නෑ. එහෙනම් ඔය ඔක්කොම තමයි. සේරම සංඛාර කියන එක තමයි ඔය නොකිය කියන්නේ. ඒ ඔබ හිතන්න ගියොත් ඒ හිතන එකත් වේදනා සංඥා යටින් තියෙනවා කියලානේ කියන්නේ. ඒතර ඔබ දන්නවා කාය සංඛාර කියන්නේ ආස්වාස ප්‍රාස්වාස කියලා ගත්තට ආයි මනෝ සංඛාර කියලා කියන්නේ ගන්නවා වේදනා සංඥා කියලා. එතකොට ඔබ පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, අනිඤ්ඤාභි සංඛාර කියලා කරන්නේ අபிසංකරණයක්නේ. දැන් පුඤ්ඤා අபிසංකරණයකින් අபிසංකරණ කියන්නේ සංඛාර සංඛාරත්තය සංකතං අபிසංකරෝති. මේක ලොකු කතාවක්. මේක රූපං රූපත්තය සංකතං අபிසංකරෝති, වේදනානම් වේදනත්තය සංකතං අபிසංකරෝති, සංකාරං සංකාරත්තය සංකතං අபிසංකරෝති, සංඥාන සංඤත්තය සංකතං අபிසංකරෝති, විඥානං විඤ්ඤාත්තය සංකතං අபிසංකරෝති. ධර්මයේ තුල පෙන්නන මේ සංඛාර කතාව ඔබ හිතන සංඛාර කතාව බොහොම බොළඳව දකින්න එපා. තව ගැඹුරට යන්න. සියල්ල සංඛාර, සබ්බේ සංඛාරා, සියල්ල සබ්බේ සංඛාරා. සබ්බේ සංඛාරා කියන්නේ ලොකු මේ කතාවම තියෙන උතන. සබ්බේ සංඛාරා. ඒකයි සබ්බ සංඛාර සමතයක් කියන්නේ නිවන. සබ්බ සංඛාර සමතයක් නිවන කියන්නේ ඒකයි. මේ මුළු කතාවම මුළු මේ සේරම එක මේ සේරම සංඛාර. සබ්බ සංඛාරයක් තියෙන. ඒකයි මේක කොයි විදිහෙන් ගත්තත් සංඛාරයට ගන්න පුළුවන්. ඒකයි මේකේ අවිද්‍යාවච්ච සංඛාර තමයි මේ මුළු බේස් එකම තියෙන්නේ. මුළු බේස් එකම ඒ කියන්නේ මුළු මේ සිත කියන කතාව හැදෙන මුළු සිත කියන කතාව හැදලා සිතෙන් මේ එක එක අවසානයේදී එන සේරම සංඛාර ඵලවලට හේතු වෙන්නේ. ඒ කියන්නේ මේ පටිච්ච සමුප්පාදේ මේ නිකම් පොතක නිකම් කටපාඩම් කරලා එහෙම එකක් නෙමෙයි. පොතක තියෙන එකක් කියවන එකක් නෙමෙයි. මේකේ අතුල දකින්න ඕනේ, ගැඹුරින් ගැඹුරට යන්න ඕනේ. හැම තැනම තියෙන පටිච්ච සමුප්පාද. පටිච්ච සමුප්පාද ධර්මයේ නිසයි මේ අපි මේ ආත්ම කතාවක් හැදිලා තියෙන්නේ. පටිච්ච සමුප්පාද ධර්මයේ නිසයි සිත කියන කතාවක් හැදිලා තියෙන්නේ. පටිච්ච සමුප්පාද ධර්මයේ නිසයි ඔබ මේ ජීවත් වෙනෝ ඉන්නවා ආත්ම දෘෂ්ටිය ඔය තියෙන සියල්ලම තියෙන්නේ පටිච්ච සමුප්පාදයෙන් හැදිච්ච ඒවා. පටිච්ච සමුප්පාදය අවබෝධ කරනවා කියන්නේ ඒක බිඳ වැටෙනවා කියන්නේ සවිඥානික කතාව බිඳ වැටලා අවිඥානික පැත්තට එනවා. ඇත්තම කිව්වොත් ආත්මීය කතාව බිඳ වැටෙනවා. ආත්මීය කතාව තියෙන්නේ පටිච්ච සමුප්පාදයට එක්කමයි. පටිච්ච සමුප්පාදය අවබෝධ කරනවා කියන්නේ ආත්මීය කතාව බිඳ වැටෙනවා. බිඳ වැටලා මේක ශුන්්‍යත චේතෝ විමුක්තියකට එනවා. නිමිත්තක් දෙයක් නැති වෙන තැනයි අනිමිත්ත එන්නේ. අනිමිත්ත සමාධිය. අනිමිත්ත සමාධියක් තියෙන තැන තමයි ප්‍රනීත ආත්මීය දෙයක් නැති වෙන්නේ. එතනයි ශුන්‍යතාවය. තියෙන ශුන්‍ය සමාධිය මේ චේතෝ විමුක්තිය තමයි චිත්ත විමුක්තිය. මේ චිත්ත කියන්නේත් ඔය තුනටම තමයි. චිත්ත කියන්නේ නිමිත්තක් නැත්නම් දැන් චිත්තයක් නැහැ. නිමිත්තත් එක්කයි චිත්තෙත් තියෙන්නේ. එහෙනම් නිමිත්තක් තියෙනවා කියලා ගැනීමයි චිත්තය කියන්නේ සිත කියන්නේ. එහෙනම් නිමිත්ත නැති වෙන තැන චිත්තේ නැති වෙන්නේ. එහෙනම් මේ චේතු විමුක්තිය චිත්ත විමුක්තිය කියන්නේ අනිමිත්ත අප්‍රණීත කියන එකම තමයි. ඒ දෙකම නැති වෙන තැනයි ශුන්‍යතාවයට එන්නේ. ශුන්‍යත චේතු විමුක්තියක් චිත්ත විමුක්තියක් ඔබට දකින්න ලැබෙන්නේ. ඉතින් මේ චිත්ත විමුක්තියක් කරා යන ගමනක් එහෙම එකක් නෙමෙයි. මේ තියෙන්නේ ඊට වැඩිය ගැඹුරු කතාවක්. මේ තියෙන්නේ පරම සත්‍ය. මේ ලෝකේ සත්‍ය. මේ විමුක්ති මාර්ගයේ ලෝකේ සත්‍ය දකින්න එකයි තියෙන්නේ. සත්‍ය. දැන් එතකොට දැන් මොකද්ද අනිත් පැත්තේ තියෙන්නේ? අසත්‍ය. දැන් සාමාන්‍ය මේක අවබෝධ නැති කෙනා සත්‍ය දන්නේ නැහැ. දැන් එතන ඒ විදිහට සරල භාෂාවෙන් මේක විසඳ ගන්න පුළුවන්. ඇත්ත දන්නේ නැහැ කියන්නේ සත්‍ය දන්නේ නැහැ කියන්නේ ලෝකෙ මොකද වෙන්නේ කියලා දන්නේ නැහැ කියන්නේ. ඇයි ඔබ අඬන්නේ? ඇයි ඔබ වැළපෙන්නේ? ඇයි ඔබට මරණයක් තියෙන්නේ? ඇත්ත නොදන්න නිසායි. මරණයක් නැති බව දකින්න නෙමෙයි සත්‍ය දකින්න තැන මරණයක් හමු වෙන්නේ නැහැ. ඇත්ත දැක්කාම මෙතන මැරෙන්න කෙනෙක් නැහැ. කෙනෙක් ඉන්නවා කියන එකම මායාවක් බොරුවක් දෘෂ්ටියක් වෙනවා. මේ ස්වභාවය අවබෝධ කරගත්තොත් මේ ස්වභාවය සත්‍ය දකින්නවා කියන තැන ඇත්තයි දකින්නේ. දැන් ඇත්ත නෙමෙයි කියන්නේ ඔබට දැන් පේන දේ ඇත්ත නෙමෙයි. මේ පේන දේ සත්‍ය නෙමෙයි. දැන් මේක ඔබ ටිකෙන් ටික හරි අවබෝධ කරගන්න ඕනි නේද? මේ මනුස්ස භවයක මේ මනුස්ස ප්‍රාණියෙක් විදියට මේ ශරීර කූඩුවකට මේ චිත්ත මේ ස්වභාවය මේ ඔබ නොදන්න කතාවක් තියෙනවා.
මේ තවත් ගැඹුරු පැත්තක් තියෙනවා. අපි මේ එකින් එක මේ මාතෘකා අරගමු. මේ ඉස්සරහට පැහැදිලි කරගන්න උත්සාහ කරගමු. කියන්නේ මේවා නොදන්න අයට, මේවා ගැඹුරින් ගැඹුරට ගියේ නැති අයට, මේ අභිඥාවෙන් දකින්න නොහැකියාවක් තියෙන අයට, මේ ඥාන අවදි කරගන්න බැරි වුණු අයට මේවා පේන්නේ නැහැ. දකින්න හැකියාවක් නැහැ. දකින්න නම් මේ ඥාන අවදි කරගන්න ඕනේ. මේ ඥාණයෙන් දකින්න ඕනේ. මේ ඥාණයෙන් ගැඹුරට මේ ඥාන කියන්නේ මුකුත් නෙමෙයි. ඥාන කියන්නේ ඥාන සකස් වෙන්නේ. දැන් ඔබ සිතුවිල්ල නෙමෙයි ඥාන කියන්නේ. සිතුවිල්ල කියන්නේ රැවටීම. රැවටීම මේ සිත රැවටීමයි සිතුවිල්ල. දැන් ඔබ කියනවා මට රතු පාට පේනවා. නැත්තම් මේ සිතුවිල්ලක්. දැන් ඔබ කියනවා මට මේ පොතක් පේනවා. අපි සාමාන්‍යයෙන් කතා කරන උදාහරණේ. දැන් පොත කියන්නේම සිතුවිල්ලක්නේ. දැන් පොතක් කියන එක සිතුවිල්ල කියන එක පොතක් කියන එක ඇත්තක් නෙමෙයිනේ. ඒ පොත කියන එහෙම එකක් බාහිර නැහැනේ. අතරමහා භූත අපිට පේන්නේ නැහැනේ. අතරමහා භූත අපිට දැනෙන්නේ නැහැනේ. අපිට පේන්නේ අපි හදාගත්ත නාමයක්නේ. අපි කියනවා මේ 5000 කොලයක් තියෙනවා. 5000 කොලයක් නෙදින් හිතකනේ. දැන් මෙතනට මේ ලංකාවේ නැතුව මේ පිටර අපි සුද්දෙක් ආවා කියලා පිටරට යම්කිසි මේ ලංකාවේ තියෙන ඒවා ගැන අවබෝධයක් නැති කෙනෙක්. එයා මේ භාෂාව දන්නේ නැහැනේ. ඒකට එයා දන්නේ නැහැනේ ඔය කියන එකක්වත්. අන්න ඒ වගේ මේවා දැනගත්ත එකනේ දත්තක එකනේ මේ චිත්ත ශක්තියක් නෙමේ තියෙන්නේ. ඒ අවබෝධයත් එක්ක ඇති වෙන්නේ චිත්ත ශක්ති ස්වභාවයක්නේ. ඒ ස්වභාවයේ සත්‍යයක් මත පදනම් වෙලා නැහැනේ. එතන ඇත්තක් නැහැනේ. එතන තියෙන්නේ මායාවක්නේ. මායාවක් කියන්නේ දැන් අපි කිව්වොත් මේ මෙතන දුමක් තියෙනවා නේ. දුම මායාවක්නේ. එක එක විදිහේ අපි තුන වලාකුළු වල එක එක විදිහේ වලාකුළු පොඩි වලාකුළු එකතු වෙලා අහස්සේ එක එක රටාම වෙනවා. මේ මුවෙක් මේ වගේ එක එක රටාම වෙනවා. මුවෙක්, කාවෙක්, අලියෙක් ඒ වගේ වලාකුළු දිහා බලාගෙන අපිට පේන සත්තු ටික. ඒක සත්තු අහසේ ඉන්නවද? නෑ. නමුත් අපි කියන අන්න අර වලාකුළු හරියට අලියෙක් වගේ. අර වලාකුළු හරියට හාවෙක් වගේ. ওই විදිහට නේද මේ තරු රටා ගැන හිතන් කියන්නේ. මේ ඔය ජෝතිෂය කරන අය රටා වලට නම් දාන්නේ ওই විදිහටනේ. දැන් මේවා කොහෙවත් නැහනේ. මේ මායාවනේ. මේකනේ සංඛාරා කියන්නේ. සංඛාරා කියන්නේ ඔය මායාව. සංඛාරා කියන්නේ මේ මායාවෙන් හැදෙන හැම එකම සංඛාරා. මායාව කියන එක නොදන්න කම්මයි මේ මායාව සංඛාර කියන්නේ. වචනයක් කියන එකත් ඒක වචී සංඛාරයක්. මේක වැඩක් කරන්න ගියත් ඒක කාය සංඛාරයක්. මේක ඔබ මොනවා හිතන්න ගියත් ඒක මනෝ සංඛාරයක්. සංඛාරය මොකද දෙයක් කරගෙනයි මේ සේරම තියෙන්නේ. තදංග පච්චපස්සයා කියලා කියන්න හේතුව තදංග පච්චපස්සයා කියන්නේ ඔබ මොකක් හරි දෙයක් කියනවා. ඔබ කියනවා අර ඔය දැන් ඔය Hindu ආගමේ කියනවානේ මේ සේරම සිව ශක්තියෙන් කියලා එන්නේ. ඉතින් ඕක සංකාරයක්. ඇයි? ශක්තිය කියන්නේ නැහැනේ සිව ශක්තිය කියලා. සිව කියන්නේ මිනිස්සු හදාගත්ත නමනේ මේ Hindu කියන්නේ මේ Hindu භාෂාව කතා කරන අයගේ වචන උච්චාරණයක්. ඕක දැන් අපි විදේශීය රටක අපි සුදු ජාතිකයගේ භාෂාවේ ওই වචන නැහැනේ. ඒ ඉංග්‍රීසි භාෂාවේ තියෙන වචන වෙනයි. දැන් අපි චීන භාෂාවේ ওই වචනේ නැහැනේ. ඒ භාෂාව වෙනයි. එතකොට ඕකට වෙනින් නම් කියන්නත් පුළුවන්. එතකොට ඕක සිව කියන්නම බෑනේ. ඉතින් ඕක ඔක්කොම භාෂාවනේ. දැන් සිව ශක්තිය කියලා එකක් නැහැනේ. එහෙම එකක් නැහැ. ඒක දාගත් එකක්. ඒක හදාගත්ත නාම. ඒකයි සංඛාර කියන්නේ. සංඛාර කියන්නේ හදාගත් එකක්. ඇත්තටම තදංග පච්චපස්සය කියන්නේ ලොකු කතාවක්. ඒ කියන්නේ මනසට නෙමේ හැම එකම ස්පර්ශ වෙන්නේ. පස්සෙන් යන්නේ. එතකොට ස්පර්ශයෙන් එන සියල්ලම සංඛාර. ස්පර්ශයෙන් එන සියල්ලම සංඛාර. දා ස්පර්ශයේ කොටස් හතරන එතකොට ස්පස්ස ආහාර කොටස් වලට කඩනකොට මේකට හරි. දැන් අපි ගත්තොත් ස්පර්ශය කියන්නේ සංඛාර. ස්පර්ශයෙන් එන සේරම සංඛාර. දැන් මෙතන මේ කතා හැම එකම තියෙන්නේ බොහොම සරල තැනකට කෙටි කරලා කියන්න පුළුවන්. සලායතන. ආයතන වලින් තමයි අපිට මේ හැම දෙයක්ම හදන්නේ. ඒකයි සලායතන ලෝකෝ කියලා කියන්නේ. ඇස කන දිව නාසය කය මන කියන මෙන්න මේ ආයතන හයෙන් තමයි අපිට මේ හැම මේ අපි ඕකේ කියන්නේ ඔක්කොටමනේ සේරම හැදිලා තියෙන්නේ. ඒක සේරම අපි හදාගත්ත දෙයක්. අපි හදාගත්ත දෙයක් තමයි සංකාරයක් කියන්නේ. ඒක බාහිර මේවා නැහැ. පරම සත්‍ය
දකින්න කෙනාට සංඛාර අවබෝධ වෙනවා. සංඛාර අවබෝධ වෙන කෙනා පරම සත්‍ය අවබෝධ වෙනවා. මේක ඊටාම මනාකොට බොහොම පිරිසිදුවට බොහොම නිර්වුල්ව මේ කෙනෙකුට මේ ධර්මය අවබෝධ වුණාම ඔහු ඒක මේ ධර්මයේම සත්‍යතාවයටපත් වුණා ප්‍රත්‍යක්ෂතාවයටපත් වුණා දර්ශන සමාපත්තියටපත් වුණා බුදුන් වහන්සේ ලෝකයට හෙළි කරන ඒ සත්‍ය ධර්මයේ ඒ බුදුන් වහන්සේ ලෝකයට හෙළි කරන ඒ ධර්මතාවය ඒ ලෝකේ පරමාර්ථ සත්‍ය අන්නේ සත්‍ය අවබෝධ කරන්නයි තියෙන්නේ. ඒ සත්‍ය අවබෝධ කරන්න පුංචි තැනේ ඉඳන් ඔබ කටයුතු කරන්න ඕනේ. ඒකට හේතුවක් තියෙනවා. ඒක තමයි මේ සත්‍ය නොදන්න තාක් ඔබ මේ කතාව සම්මුතිය තුළ කියනවා නම් මායාව තුළ කියනවා නම් ඔබට අපි තව ඉස්සරහට වෙනස්ම පැතිකඩයන් ඔස්සේ වෙනත්ම මානයකට පෙන්වන්නම් ඒ කතාව. නැවත මේ ශක්ති ස්වභාව සකස් වෙනවා. ඒ ශක්ති ස්වභාව වලට අපි ආත්මීය මේක පැහැදිලි කරන්න මිනිස්සුන්ට වෙන ක්‍රමයක් නැති නිසා කතා විදිහට කියනවා. අපි කතා විදිහට කියනවා. ඒ කියන්නේ මේවා අපි රූප කතා, ශබ්ද කතා වලට හදාගෙන තමයි තව කෙනෙකුට මේ පණිවිඩේ මේක දෙන්නේ මැසේජ් එක. බුදුන් වහන්සේ වුණත් ඒක ඒ විදිහට තමයි මැසේජ් එක දෙන්නේ, කතා කරන්නේ. මිනිසුන්ට කියන්න යන ක්‍රමයක් නැහැ. නමුත් ඒක එහෙම මිනිස්සු හිතන විදිහේ මේ මිනිස්සුන්ගේ දැන් මේ කතා කරනවානේ. අපි මේක මෙහෙම දැන් ගැඹුරු මාතෘකා ගොඩක් තියෙනවා. සමාජයට ගැටෙනවා ඒවා කියන්න ගියොත් ගොඩක් ඒවා තියෙනවා ඒ විදිහට කියන්න. ඒ කියන්නේ ඔබ දැන් මේ සංඛාර ගැන කතා කරේ. දැන් සංඛාර ගැන මාතෘකාව ඇවිල්ලා විශාල මාතෘකාවක්. ඒක කියනවා නම් පොඩ්ඩක් හරි ඔබ දැන් බලන්න ඔබ ගාව ඉන්නවා පූසෙක් වාඩි වෙලා. ඔබ ගාව ඉන්නවා ඔය ගෙදර ඉන්න බල්ලා වාඩි වෙලා ඉන්නවා. ඒතකොට බල්ලත් ඉන්නවා ඔබ ඉන්නවා ළඟ. දැන් බලන්න තිරියන් ලෝකේ මනුස්ස ලෝකේ ඔබ කියනවා ඔබ ඉන්නේ මනුස්ස ලෝකේ කියලා. ඒතර බල්ලා ඉන්නේ තිරියන් ලෝකේ. ඒතර තිරියන් ලෝකේ තියෙන්නේ මනුස්ස ලෝකේ තියෙන්නේ දැන් මෙතනමද? හොඳට බලන්න කොතනද තියෙන්නේ කියලා. දැන් මෙතන බල්ලා ඉන්න ඔබත් එක්ක. ඒතර තිරියන් ලෝකේ. ඒතර ඔබ කියනවා මම ඉන්නේ මනුස්ස ලෝකේ. ඒතර බල්ලා ඉන්නේ තිරියන් ලෝකේ. ඒතකොට මේක ඔබේම සංඛාරයක්. මනුස්ස ලෝකේ මම ඉන්නේ මනුස්ස ලෝකේ කියලා හිතන එකත් සංඛාරයක්. බල්ලා ඉන්නේ තිරියන් ලෝකේ කියලා හිතන එක සංඛාරයක්. මේ මිනිස්සු හදාගත්ත සම්මුති සංඛාර. එතකොට ඒක දැන් මේක මනුස්ස ලෝකේ කියලා දැන් මේක ඇවිල්ලා මේ උත්තේජය සාස්වතයට යන එකක් නෙමෙයි. ඒ කියන්නේ මේ මනුස්ස ලෝකයක් නැහැ, දිව්‍ය ලෝකයක් නැහැ, ඔක්කොම තියෙන්නේ මෙතනයි කියන කතාවක් නෙමෙයි මේ. ඒක බොළඳ කතාවන්නේ. සාමාන්‍ය පෘථග්ජන මායාව තුල ඉන්න අය කියන මායාවට අහුවෙලා රැවටිලා කියන වචන අපි කියන්නේ මේවා එතනට ගලපන්න එපා. අපි කියන හැම වචනයක්ම පෘථග්ජන භූමියේ සම්මුතිය තුල තියෙනව නෙමෙයි. ඒ සම්මුතිය අපි සත්‍ය පැත්ත පෙන්නලා දෙන එකක් කරන්නේ. ඒතර සම්මුතිය ඇතුලේ ආයත මේක වෙනින් විදිහට පේනවා කියන ඒවා. කෙනෙකුට කියන්න පුළුවන් මේ එහෙනම් මේ තිරියන් ලෝකෙත් මෙතනමයි තියෙන්නේ මනුස්ස ලෝකෙත් මෙතනයි තියෙන්නේ එහෙනම් එහෙනම් අර සාමාන්‍ය ධර්මාවබෝධයක් නැති ධර්මා ගැන කිසිම අවබෝධයක් නැති කෙනෙක් කියන්න පුළුවන් මේ දිව්‍ය ලෝකෙත් මෙතනයි තියෙන්නේ මනුස්ස ලෝකෙත් මෙතනයි තියෙන්නේ අපායත් මෙතනයි තියෙන්නේ නිරේත් මෙතනයි තියෙන්නේ ඉතින් ওই විදිහට කියත කියන්නේ හියන්නේ පෙන්නලා මේ තියෙන්නේ මේක කියලා ඕක ඇවිල්ලා පෘථග්ජන භූමියේ මිත්‍යා දෘෂ්ටිය තුළ ඒකයි කතාවක්. ඒක නෙමෙයි මේ අපි කියන්නේ. අපි කියන්නේ මේට ඊට වැඩිය මහා පරම සත්‍ය ගැඹුරු කතාවක්. මේක සංඛාරයක් කියන එක. මේ සියල්ල සංඛාර කියන්නේ මේ සියල්ල මනසක සකස් වෙනවා කියන එක. මනසක සකස් වෙනවා කියන එක නෑ කියන එක නෙමෙයි. මේක අතිශයින් ගැඹුරුයි. අර රූප කලාප වලට මහා ගැඹුරින් අපි පැහැදිලි කරා වගේ ලොකු පරයයක් ඔබට පැහැදිලි කරන්න පුළුවන්. මේ සංඛාරා ඔබ මේ කතාව ඊටම ගැඹුරුයි. මේ කතාව ඊටම ගැඹුරුයි කියන්නේ ඔබ හිතනවානේ දිව්‍ය ලෝකයක් තියෙනවා කියලා. අනේ ඊතන සංඛාරයන්නේ ඒක.
ඒක බාහිරින් ඔබට හොයන්න බෑ. ඒක චිත්ත සංකාරයක්. ඒක සංකාරයේ තියනවා කියන්නේ ඔබ එතන ඉන්නවා කියන එකයි. මේක අතිශයින් ගැඹුරුයි. ඒ කියන්නේ එතකොට දිව්‍ය ලෝකයක් නැහැ නෙමෙයි. දිව්‍ය ලෝකයක් නැහැ නෙමෙයි. මිනිස්සු හිතන දිව්‍ය ලෝකේ නැහැ. කියන්නේ දැන් මිනිස්සු දැන් අපේ බෞද්ධ සමාජයේට අනිත් ආගම්වල තියෙන ඒ දෘෂ්ටිගත එකක් නේ තියෙන්නේ. ඒක ඇවිලා දෘෂ්ටියක්නේ. මෙතන බෞද්ධ දෘෂ්ටියකට යන්න හේතුවක් නැහැනේ. නමුත් බෞද්ධයාට තියෙනවා දැන් අතන ඇවිල්ලා දෙවියෝ ලෝකේ මැව්වා කියන එකත් දෘෂ්ටියක්නේ. ඒකත් දෘෂ්ටියකටනේ යන්නේ. දැන් මෙතන බෞද්ධයාට එහෙම එකක් නැහැනේ. ඒතර බෞද්ධයාට තියෙන හේතුඵල ධමයන්නේ. හේතුව නිසානේ සකස් වෙන්නේ. මේකත් ඒ වගේ හේතුඵල ධමයක් තියෙන්නේ. මෙතන මේ සිත ඇතුලේ සකස් වෙන හැම චිත්තයක්ම ශක්තියක්. දැන් රූප කලාපවල අපි අන්තිමට පෙන්වන්නේ මහා භූතවල කෙරවලට ගිහිලා මහා භූතත් නැහැ. ඒවා ඝනවල දකින්න එපා, භෞතිකව දකින්න එපා. ශක්ති ස්වභාවයකටම ගියානේ. ගිහිලා මහා භූතත් අභිභවා ගිහිලා ශක්ති වලට ගියානේ. ඒකම තමයි මේ සංකාර වලට වෙන්නේ. චිත්ත ස්වභාවයේ ඇතුලේ ඔබ සිතන සංකාරය කියන්නේ ශක්ති ස්වභාවයක්. ඒක එහෙම තමයි අපිට කියන්න වෙන්නේ. දැන් මේවා ඔබ හිතන තැන අපි නෑ. අපි හැමතැනම සත්‍ය දකිනවා. සත්‍ය දකින්න කෙනාට දෘෂ්ටියක් නෑ. ඔබ මේක කොහෙන් හරි කොහෙට හරි හිර කරොත් ඔබ ඉන්නවා දෘෂ්ටියක. ඔබට සත්‍ය අවබෝධ වෙනකම් මේව එකක්වත් ගැලපෙන්නේ නෑ. විචිකිච්ඡාව සැකේ තුලයි ඔබ ඉන්නේ. නමුත් මේ සියල්ල අවබෝධ වුණු කෙනෙක්ට තමයි සියල්ලම ගැලවිලා ඒ කියන වචනේ ඔබේ තියෙන ඒ ප්‍රමාණයටනේ ඔබ ග්‍රහණය කරන්නේ. ඔබේ තියෙන ඒ අවබෝධයේ ප්‍රමාණය ඔබ ග්‍රහණය කරන. ඔබට අවබෝධ වෙලා නැත්තම් ඔබ ඒක ග්‍රහණය කරන්නේ දෘෂ්ටියක් ඇතුළට වෙන්න පුළුවන්. බොහොම පරිස්සමින් මේවා දකින්න. ඒ කියන්නේ ඔබ විශ්වාස කළත් නොකළත් මේ අප ඉදිරිපත් කරන කාරණා මහා ඥානකින් පරම සත්‍ය අවබෝධය තුළින් දේශනා කරන්නේ. ඒ සත්‍ය පොතක නෑ. ඒක පොතක පොතක ඔබට යම් කිසි සාරාංශයක් ඔබට උකහා ගන්න පුළුවන් පොත තුලින්. නමුත් ඒක යථාර්ථයේ දකින්නවා කියන එක කවදාවත් පොතකට කරන්න බෑ. ඒක ඔබේම අභ්‍යන්තරයෙන් ඔබ ධර්මයේ බාහිර උපපාතික නෙමෙයි. ඔබේම අභ්‍යන්තරයේ ධර්මයෙන්ම බවට පත් වෙන්න ඕනේ. ඔබ කියලා කෙනෙක් ඔබට නැහැ, ධර්මයෙන්ම බවට පත් වෙන්න ඕනේ. ඒ තුල ඔබට ඒ සත්‍ය ඔබට අවබෝධ වන තාක් ප්‍රත්‍යක්ෂ වන තාක් ඔබට තියෙන සැකයක් විශ්වාසයක්. හැබැයි ඒක ප්‍රත්‍යක්ෂ වෙනවා කියන්නේ මේක ලුණු උපමාව වගේ තමයි. උපමාවෙන් තමයි කියන්නේ භාෂාවේ තියෙන දෝෂේ නිසා. ලුණු ඔබ කෑවට පස්සේ ඔබ දන්නෝ මේ ලුණු කියලා. හැබැයි ඒක කාට හරි කියන්න ගියොත් ඔබට මොකද වෙන්නේ? අන්න ඒකයි ප්‍රත්‍යක්ෂතාවය. ඒ උපමාව ඉතාම වැදගත්. බුදුන් වහන්සේම දෙන උපමාවක් මේ ධර්මයේ තුල ඒක ඔබට ප්‍රත්‍යක්ෂතාවයේ අන්නේ ඒ හා සමානයි. ඒ කියන්නේ ඒක තව කෙනෙකුට කියන්න වෙන්නේ වචනෙන්. නමුත් ඒක වචනෙන් කොහොමද පැහැදිලි කරන්නේ? නමුත් ඒක ඔබට ප්‍රත්‍යක්ෂතාවයේ ඒක ඔබේ අවබෝධය. ඒ තරම් මේක අති ගාම්භීර අපි කියන්නේ මේ අපි කියන එක පිළිගන්නේ යන ඒම කතාවක් නෑ. ඒකත් ඔබේ මානසිකත්වයේ. අපට එහෙම බාල බොළඳ අදහස් නැහැ. අපට තියෙන්නේ මේ ඔබ විසින් සත්‍ය ගවේෂණය කරනවා නම් විමර්ශනය කරනවා නම් මේ ඔබ විමර්ශනය කරන ඒ සත්‍ය විමර්ශනය කරන ගමනට ඔබ ඔබට යම්කිසි දෙයක් හිතන්න මේකේ තියෙනවා. මේ සත්‍ය ඔබට දැනුණාද? එහෙනම් ඔබට මේක ෆ්‍රීකවන්ස් එකක්. මේක ෆ්‍රීකවන්ස් එකක් කිව්වම මේකත් ලොකු මාතෘකාවක්. දැන් මේ හැම මාතෘකාවක්ම ඊටාම අපි ගැඹුරට යනවා. ඒක නිසා තමයි අපිට හැම එකක්ම භාගයට කියලා ඉවර කරන්න හැකියාවක් නැහැ. නමුත් අපිට හැම එකෙම කොටසයි කියන්නේ. මොකද මේකට යන කාලය ගැන අපිට කියන්න බෑ. ඒ තරම් කාලය ගැන අපිට වැටහීමක් නැහැ. ඒ කියන්නේ මේ ධර්මයේ තුල කාලයක් නැහැ. එහෙම බැලුවහම මේ ධර්මයේ කොයි පැත්තෙන් මේ භාෂාවෙන් කතා කරනත් භාෂාවේ තියෙන සේරම නිල් වෙනවා. ඒ කියන්නේ භාෂාවේ තියෙන සේරම භාෂාව භාවිතා කරන්න විතර හැකියාව ලැබෙන භාෂාවේ හැමතැනම දෝෂ ටික එළියට එනවා.
මේක කියන්න මේ ධර්මයේ කතා කරන්න ගියාම ධර්මයේ කතා කරන අති සුන්දර මාතෘකාවක්. ඒ පරම සත්‍ය අති සුන්දරයි. ඒක අහන්න ප්‍රඥාවන්තයාට නම් අහන්න මහා ඒ කියන්නේ විජ්ජටිතෝ විපටිතෝ මේකේ තියෙනවනේ විවර කරන්න තව ඉවර වෙනවා කියලා. විජටිතෝ විවරිතෝ කියලා තියෙනවානේ විවරිතෝ විජටිතෝ ඒ කියන්නේ තව මේක ධර්මයේමයි මේ කාරණා තියෙන්නේ බුදුන් වහන්සේ දේශනා කරන සූත්‍රවල තියෙන වචනම තමයි අපි මේ කියන්නේ. මොකද අපි මේ සම්පූර්ණ මේ ධර්මය අවබෝධ කරගන්න අපිට පාදක වුණා. මේ බුදුන් වහන්සේ ඉදිරිපත් කරලා තියෙන ඒ හැම දෙයක්ම අපි නිරීක්ෂණය කරනකොට අපි ඒ සම්මර්ෂණය කරනකොට අපේ තුලින් අපි මේවා හොඳින් මේක යථාර්ථයක් බවට අපිට පත් වෙනවා. ඇත්තට මේක වෙනවා. සාන්දිටිකයි. සාන්දිටිකයි කියන්නේ Tamanටම ප්‍රත්‍යක්ෂ වෙනවා. මේ කියන්නේ ප්‍රත්‍යක්ෂ වෙනවා කියන්නේ මේක අතිශය මේක ෆ්‍රීකවන්ස් එකක් වගේ. දැන් අපි කිව්වොත් ඔබ විසින් යම්කිසි නාලිකාවක් අල්ලනවා කියලා හිතන්න. මේක ඊටාම වැදගත් මේ කියන උපමාව. මේක හැම පැත්තටම ගැලපෙනවා එකක්. මේක ඔබ යම්කිසි නාලිකාවක් අල්ලනවා කියලා ඔබ දන්නවා පරණ රේඩියෝ වල මීටරේ කරකවල තමයි අල්ලන්නේ අර හර්ට්ස් 20 හර්ට්ස් කීයද කියලා හර්ට්ස් 20 හර්ට්ස් අද අපි ආගේ ගහලා තියෙනවනේ ZH කියලා හර්ට්ස් අපි අල්ලනවා මේ රේඩියෝ එකේ මීටරේ කරකවම ඒකේ 145 එතකොට 104 අහවල් නාලිකාව මෙහෙම කියලා තරංග ඒකකයක් ගැන කියනවා. එතකොට තරංගය තමයි මෙහෙම අපි ෆ්‍රීකවන්ස් කරලා අල්ලන්නේ. ෆ්‍රීකවන්ස් කරනවා කියන්නේ අල්ලනවානේ මේක නාලිකාව. දැන් එතකොට ඒ නාලිකාව අහු වෙනවා. දැන් අපි මේ විදිහටනේ අපි දැන් ওই ටීවී එකේ වුණත් නාලිකා අල්ලන්නේ. පරණ ටීවී වල මේකේ හොඳට පේනවා. මොකද ඒවා අල්ලන විදිහට. එතකොට ඒක ෆ්‍රීකවන්ස් කරනවානේ. ඒ කියන්නේ ඒ නාලිකාව අපි ටියුන් කරනවානේ අන්න ඒ වචනේ හරිය. ටියුන් කරනවානේ මේ නූතන වචන භාවිතා කරන්නේ නූතන උපමාවක්. ඉතින් දැන් මේ ටියුන් කරනකොට අපි ඒ නාලිකාවම හරියට ෆ්‍රීකවන්ස් කරනවා ටියුන් කරනවානේ. මෙන්න මේ කතාවේ පරම සත්‍ය තුල ඇත්තටම ඔබ ටියුන් කරනවා. ඔබ මේක ෆ්‍රීකවන්ස් එකක් අල්ලනවා. දැන් ඔබ නිවන් දකින්නවා කියන්නේ ෆ්‍රීකවන්ස් එකක් අල්ලනවා හා සමානයි. ඔබ මේ ෆ්‍රීකවන්ස් එක අල්ලනවා හා සමානයි. ඒ උපමාවක් ගන්නෙ. ඔබට නිකන් මේක උපමාවකින් පෙන්නන්නේ. ඔබ මේ කියන වචන ගැන අවබෝධය යොමු කරනකොට මේවා ඔබ තුල ජීවමාන වෙනවා අතුලාන්තයේ ඔබට එන අරමුණු හැමදේම ඔබ ගලපලා බලන ඔබ තුල ධර්මය ජීවමාන වෙන ගන්නවා. ඒ කියන්නේ සම්බෝධිය වැඩෙනවා කියන්නේ ඒකටයි. සම්බෝධිය වැඩෙනවා කියන්නේ ඔබ බෝධිඅංග වැඩෙනවා. ඒකට ධර්මයේම ඔබ ධර්මයේ බවට පත් වෙනවා. එතකොට මේ පුජ්‍යල කතාව මායාව බොරුව ඔබ අවබෝධ කරන්නම වෙනවා. ඒක නාම රූප හැදෙන හැටි ඒ හොඳට දකින්න කොටයි ඒක වෙන්නේ. එතකොට ඒ අවබෝධ කරගත්තොත් තමයි ඔබට මේ කතාව හොඳට ලියා ගන්න හැකියාව ලැබෙන්නේ. හැබැයි මේකෙන් වෙන්නේ යමෙක් මේක අවබෝධ කරගන්නවනේ. දැන් බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙනකන් කවුරුත් මේ ගැන සත්‍ය අවබෝධ වෙලා තිබුණේ නැහෙනේ. දැන් අපේ ගෞතම බුදුන් වහන්සේ තථාගතයන් වහන්සේ මේ ලෝකෙට මේ ධර්මයේ අවබෝධ කරගත්තකොට તો සිද්ධාර්ථ තාපසතුමා අපි එම ගමු සිද්ධාර්ථ තාපසතුමා සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා කියන්නේ මේ පරම සත්‍ය අවබෝධ කරගන්න එකනේ. ඒතකොට සිද්ධාර්ථ තාපසතුමා ගාශීර්ෂයේ බෝධි මූලයේ එතකොට අලියම තුන්යම ඔබ දන්නවා මැදියම කොහෙවත් ගිහිල්ලා නෙමෙයි සිත